හරි. අපි එහෙනම් අද පාඩම් පටන් ගමු. මේ අපිට තියෙන්නේ එදාර අභ්‍යාස මාලාවේ මම හිතන්නේ ගණන් දෙකක් තියෙනවා. අර භාග ගානයි අපි ඉස්සෙල්ලා මේ ගණන් දෙක සාකච්ඡා කරලා ඉදිරියට යමු. හරි. පොඩ්ඩක් මට කවුරු හරි කියන්න අපිට තියෙන්නේ 21.3 අභ්‍යාස මාලාවේ 7 වෙනි ගානයි 8 වෙනි ගානයි නේද? මම අර භාග ගණන් දෙක තමයි එදා සාකච්ඡා කරේ නැත්තේ. පොඩ්ඩක් ඉක්මනට කියන්න කවුරු හරි 7 වෙනි ගානයි 8 වෙනි ගානයි නේද තියෙන්නේ? ඔව් සර්. හරි පුතේ 7 වෙනි ගාන අපි බලමු. ඒකේ තියෙන්නේ මෙහෙමයි. 3න් 2 3න් 2 3න් 2 3න් 2 ඊගාවට තියෙනවා 1 1යි 3න් 1. හරි කොහොමයි තියෙන්නේ? අපි මේකේ m හොයමු. m හොයන්නේ මෙහෙමයි. y කණ්ඩාංක වෙනස බෙදනවා x කණ්ඩාංක වෙනසෙන්. y කණ්ඩාංක වෙනසට අපි ගමු මෙහෙම. 1යි 3න් 1ට මම ලියන්නේ 3 වරක් 1 3යි 3යි 1යි 4යි 3න් 4 අඩු කිරීම 3න් 2 ඔන්න y කණ්ඩාංක වෙනස x කණ්ඩාංක වෙනසට මම ලියන්නේ 1 එකට මම ලියන්නේ 3න් 3 කියලා අඩු කිරීම 3න් 2 මේ ඉන්නේ එක ඔය එකට තමයි මම 3න් 3 ලිව්වේ එතකොට අපිට ලැබෙනවා මෙහෙම 3න් 4න් 3න් 2ක් ගියපුවාම 3න් 2යි මේ බෙදීම තියෙනවනේ ඔය බෙදීමම මේ පැත්තට ලියනවා කොහොම ලිව්වත් හරි 3න් 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 2ක් ගියපුවාම 3න් 1යි ඊට පස්සේ මට ලියන්න පුළුවන් 3න් 2 ගුණ කිරීම 1න් 3 බෙදීමක් ගුණ කිරීමක් කරොත් ඊට පස්සේ භාග සංඛ්‍යාවේ පරස්පරය ගන්න ඕන මේ ඔන්න බලන්න අපට m සමානයි 2යි කියලා ආවා m සමානයි 2යි ඊට පස්සේ අපි කරපු විදිය මතක ඇති y සමානයි mx ධන c කියලා ලියලා ඕකට මේ දෙන්නගෙන් කැමැති කණ්ඩාංක ආදේශ කරා මං ආදේශ කරන්නේ මෙයා මේකේ භාග තියෙන එකයි එකම ගැටලුව තියෙන්නේ ඔන්න බලන්න y ට ගන්නේ 3න් 2 3න් 2 m ට ගන්නේ 2 හරි අපි m ට ගන්නේ 2 x ට ගන්නේ 3න් 2 ධන c ඊට පස්සේ අපිට මෙතන ලැබෙනවා 3න් 2 3න් 4යි ඇයි දෙවරක් 2 4නේ ධන c c ඕනනම් 3න් 2න් අඩු කරන්න 3න් 4ක් 3න් 2න් අඩු කරනවා 3න් 4ක් මම මෙතන උත්තර ලියනවා c සමානයි 15ට 3 කොහොමත් එනවා මෙතනත් 3 මෙතනත් 3නේ 2න් 4ක් අඩු වුනහම ඍණ 2යි 2න් 4ක් අඩු වුනහම ඍණ 2යි එහෙනම් c කියන්නේ ඍණ 3න් 2යි හරිද c කියන්නේ ඍණ 3න් 2යි එහෙනම් මෙන්න අපේ සමීකරණය y සමානයි 2x ඍණ 3න් 2යි y සමානයි 2x ඍණ 3න් 2යි හරිද වැරදිලා නම් කියන්න අවසාන ගාන හදලා අපි අපේ අලුත් කොටසට යමු මට ඔයාලට එක දෙයක් කියන්නම තිබුණා අද ප්‍රස්තාර කොළ ඕනේ දැන් ඔයාලගේ ප්‍රස්තාර කොළ නැතුව ඇති අද හැබැයි මම මුලින්ම කිව්වා ප්‍රස්තාර පොතක් ගන්න කියලා
ගිය සතියේ කිව්වා සර් ගන්න කියලා. ආතිව එක තමයි හරි. ප්‍රස්තාර කොළ නැත්නම් අද පාඩම අමාරු වෙනවා ඒකයි ඈ. හරියට ඊගාව අවසාන එක තමයි 2 2යි බිංදුවේ ඍණ 4යි. 2 2යි බිංදුවේ ඍණ 4යි. මේක නම් ලේසි ගානක්නේ. මම මේ භාග ගාන නිසා තමයි ගිය සතියේ පාඩම මෙතනින් කියලා දෙන්න නැතුව කරේ. හරි. දැන් එහෙනම් අපි අන්තිම ගාන හදලා අද තමයි වැදගත්ම කොටස තියෙන්නේ. හරි. මේ බලන්න. m ඍණ 4 අඩු කිරීම 2. x බිංදුව අඩු කිරීම 2. ඍණ 4යි ඍණ 2යි. ඍණ 4යි ඍණ 2යි කියන්නේ ඍණ 6යි. බිංදුවෙන් 2ක් අඩු වුණාම ඍණ 2යි. උත්තරේ 3යි. ඍණයි ධන 3යි. ඊළඟට y සමානයි mx ධන c කැමැති ඛණ්ඩාංකයක් ආදේශ කරමු. අපි ආදේශ කරමු මෙයාව. y කියන්නේ ඍණ 4යි, m කියන්නේ 3යි, x කියන්නේ බිංදුවයි, ධන c ඍණ 4 සමානයි 3 අර බිංදුවයිනේ. ඒ නිසා c සමානයි ඍණ 4යි. එහෙනම් මෙන්න උත්තරේ y සමානයි 3x ඍණ 4යි. y සමානයි 3x ඍණ 4යි. හරි. y සමානයි 3x ඍණ 4යි. හරි. එහෙනම් ඔය ඉක්මනට හදාගන්න දැන් තමයි අපි අලුත් කොටස පටන් ගන්න යන්නේ. හරි. ලියන්න මාතෘකාව වර්ගජ ශ්‍රිතවල ප්‍රස්තාර පොඩ්ඩක් මේක ලියන පොතේ නොලියා ප්‍රස්තාර පොතේ ලියන්න. හරි දැන් ලියන පොතේ වැඩ ඉවරයි. අපි අය ලියන පොත මේ පාඩමටම අල්ලන්නේ නැහැ. ලියන පොත සම්පූර්ණ පැත්තකින් තියන්න. ප්‍රස්තාර කොළවල කොළ අරන් තියනවා නම් ලියන පොතේම ලියන්න. මොකද කොළේ අපිට එතනින් අලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ප්‍රස්තාර පොතේම ලියන්න. මම ලියන විදිහ කියන්නම්. මෙහෙමයි. ඔයාලා ලියන්න මෙන්න මේ වැඩේ. දැන් මේක ඔයාලගේ පොත නම් ප්‍රස්තාර පොත මේක නම් හොඳද? ප්‍රස්තාර පොත මේක නම් මුල පිටුව තියෙනවනේ. මුල පිටුවෙන් ලියන්නකො වර්ගජ ශ්‍රිතවල ප්‍රස්තාර කියලා මාතෘකාව. මුල පිටුවෙන් ලියන්න වර්ගජ ශ්‍රිතවල ප්‍රස්තාර මෙතන. හරි. මුලම පිටුවෙන් ලියන්න මාතෘකාව වර්ගජ ශ්‍රිතවල ප්‍රස්තාර වල එක මෙතනින් නොලියා මේ මැද්දෙන් ලිව්වත් කමන්නේ වර්ගජ ශ්‍රිතවල ප්‍රස්තාර කියලා. හරි. හරිනේ. මෙතනින් ලිව්වට ලියලා ඊට පස්සේ ආලා එහා පැත්තේ පිටුව පෙරලා ගන්න. ප්‍රස්තාර පොත තියෙන කට්ටියට මම මේ කතා කරන්නේ. පොත නැත්තම් ලියන පොතේම ලියන්න කමක් නැහැ. මේ පැත්ත පෙරලපුවම ඔයාලට මෙන්න මෙතන හම්බෙන්නේ ප්‍රස්තාර කොළයක්. ඒ කියන්නේ මේ කොටු ගහපු කොළයක් හම්බෙයි. ආය මෙතන තියෙනවා ලියන කොළයක්. මේ පොතේම තියෙන්නේ එහෙමයි. කොටු ගහපු කොළයයි ලියන කොළයයි. කොටු ගහපු කොළයයි ලියන කොළයයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ ලියන පිටුවේ මෙතන මෙහිමම තියන්න මෙතන ලියන්න මම දැන් දෙන ප්‍රශ්නය. ඉස්සල්ලාම අපි හදන්නේ මෙන්න මෙයා. y සමානයි x වර්ගය ශ්‍රිතයේ ප්‍රස්තාරය ඇඳීම කියලා ලියන්න. මම කියපු විදිහේ තේරෙන්නේ නැති. චුට්ටක් මුලින්ම කියන්න ඒක. එහෙනම් නැම්පද්ද? චුට්ටක් මුලින්ම කියන්න හොඳයි. හරි. ඔයාලා ප්‍රස්තාර පොත අරගෙන මුල පිටුවේ ලියන්න ප්‍රස්තාර වර්ගජ ශ්‍රිතවල ප්‍රස්තාර කියලා ලියන්න. ඊට පස්සේ ආයෙ පිටුවක් පෙරලන්න. පෙරලපුවාම මෙතන තියෙන ප්‍රස්තාර කොළයක් නේ. ඒක එහෙමම තියන්න.
මේ පිටුවේ උඩ ලියන්න y සමානයි ax වර්ගය y සමානයි x වර්ගය ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීම කියලා ලියන්න. y සමානයි x වර්ගය ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීම. හරි. දැන් අපි මේක කල්පනාවෙන් අඳින්න යනවා. හොඳද? හරි. මේකට දැන් Sir. ඔය එතකොට නිකම් පොත්වල ඔයා නිකම් පොත් කියන්නේ එයාගා ප්‍රස්ථාර කොළ තියනවද? ඔව් එහෙනම් ඉතින් ඔයාලා නිකම් පොතේ කොහොම කිසිම දෙයක් නැහැ සාමාන්‍ය ක්‍රමයට වර්ගජ ශ්‍රිතවල ප්‍රස්ථාර කියලා මාතෘකාව ලියලා ඊට පස්සේ යටින් ලියන y සමානයි x වර්ගයේ ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීම කියලා. එච්චරයි. එයාලා කොළ වෙනවනේ තියෙන්නේ. ඊට පස්සේ එයාලා කරන්න ඕනේ කොළේ ප්‍රස්ථාරය ඇඳලා පොතේ අලව ගන්න ඕනේ. ප්‍රස්ථාර පොත්වල පොත් තියෙන කට්ටිය තමයි මේක හොඳ එකෙන් අනිත් පැත්ත නැහැ. හරි. දැන් මෙන්න මේ දෙන අගේ වගේ වල ඇඳ ගන්න ඕනේ. මම වල මුල ඉඳන්ම දෙන විභාග විදිහටමයි අගේ වගුව දෙන්නේ ඈ. සාමාන්‍ය පෙළටත් මෙහෙමමයි ප්‍රස්ථාරය වගුව එන්නේ. x y ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 සර් ඔව් ඔය සර් දැන් දීව වගු වෙන ගන්න සර් ටූල් තියෙන කෙනේ ඔව් රූල් තියෙන එක අර ප්‍රස්ථාර කොලේ මුකුත් කරන්නේ නැහැ. නිදුක ඔයාට මේ ප්‍රස්ථාර ටියුට් එක හම්බුණාද? සර් මේ මාසෙ ගත්තේ නෑ මම සර් ප්‍රස්ථාර ටියුට් එක ගත්තේ නැහැ නේද? නේද හරියට මම දෙන්නම්. හැමෝටම දීලා නැහැ මම දෙන්නම් ඒක. හරි. මේක හරිනේ. තාම ප්‍රස්ථාර කොලේ අඳින්න මොකවත් කියලා නැහැ. මේ ඔක්කොම අර මේක ලියපු තැන යටින් අඳින්නේ. ඊට පස්සේ මේ බලන්න වෙන වැඩි. ඕම් හොඳට අහගන්න දැන් මේක අඳින විදිය ඈ. මෙතන තියෙන්නේ y සමාන වෙන්නේ x වර්ග කරපුවාමනේ. y සමාන වෙන්නේ x වර්ග කරපුවාම. හරි. එහෙනම් ඔන්න බලන්න වෙන වැඩේ. මේ 3 කියන කෙනා වර්ග කරොත් තමයි y ට සමාන වෙන්න ඕනේ. එහෙනම් 3 වර්ගය 9යි. 2 වර්ගය 4යි. 1 වර්ගය 1යි. බිංදුවයි ඍණ 1 වර්ග කරොත් ඍණ 1 වර්ග කරොත් ඍණ 1 වර්ග කරොත් ධන 1යි. ඒක කවුරුත් පිළිගන්නවා. ඇයි ඒ? ඍණ 1 වරක් ඍණ 1 කියන්නේ ධන 1යි. ඍණ 2 වර්ග කරොත් ඒ ධන 4යි. ඍණ 3 වර්ග කරොත් ඒ ධන 9යි. ඔන්න වගුව. වගුව ගහ ගන්න. විභාගෙට මේ වගුව තමයි. හරි. වගුව ගහ ගන්න ඉක්මනට දැන්. අද මම ඔයාලට මේ පාඩමේ ඉවර කරනවා. ඔක්කොම කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට ටියුට් එක අරගෙන ඒ හැම එකක්ම කරන්න ඕනේ. තනියම කර හැකියි. වගුව ගහන්න එච්චර කාලයක් ගන්න එපා ඉතින්. ඒක ලේසියිනේ. ඒක ටක් ගාලා කරගන්න පුළුවන්. දැන් අපි දැන් තමයි මේකේ අමාරු වැඩේට යන්නේ ළමයි. හරි. අපි දැන් යන්නේ මේ ප්‍රස්ථාරය අදින්න. හරි. බලමු. දැන් ප්‍රස්ථාර කොලේ ගන්න. ඔතන පොතේ ළමයි නම් දැන් එයාලා මේ පැත්තනේ වැඩි කරේ. මේ පැත්තනේ ලියලා තියෙන්නේ. එයාලා මේ පැත්ත තමයි ප්‍රස්ථාරය අදින්නේ ඈ. මේ පැත්තේ යාට කොලයක් තියෙනවා. මෙතන වගුව ගැහුවා නම් ප්‍රස්ථාරය දෙන්නේ මෙතන ඈ. හරි. එහෙනම් අපි ප්‍රස්ථාර කොලේ අරගන්න ඔයාලා හරි මැද්දෙන් ඇඳ ගන්නකො y අක්ෂය. ප්‍රස්ථාර කොලේ හරි මැද්දෙන් y අක්ෂය ඇඳ ගන්න. හරි මැද්දෙන් y අක්ෂය ඇඳ ගන්න. ප්‍රස්ථාර 4ක්වත් අඳිනකොට තමයි ළමයිට 100% හරියන්නේ. දැන් හැමෝම ඇඳපු ප්‍රස්ථාරයක් මට WhatsApp එකට දාන්න ඕන. දැන් නෙමෙයි. මොකද මට මේ ප්‍රස්ථාරේ හැඩේ හරියටම වල අඳිනවද කියලා බලන්න ඕනේ.
දැන් පන්තිය කරනකොට නම් සාමාන්‍ය කරනකොට නම් මට පේනවනේ. මේ වෙලාවේ මට බලන්න බෑ. ඔකට ළමයි විවිධ ප්‍රස්තාර හැඩ අඳිනවා බලන්න බෑ. හරි. ඊට පස්සේ අපි x අක්ෂය අඳින්නේ පහළින්. පහළින් අඳින්නේ අර දැන් ඔයාලට පේනවනේ ප්‍රස්තාර කොලේ රූල් පේනවනේ. නිකන් අර තදින් පේන රූල් ටික තමයි මේ වඳින්නේ. හරි. ඇඳලා මේක x. මම මෙන්න මේ කියන වැඩේ කරන්න දැන්. ඔයාලට පේනවා ලොකු කොටු පේනවා. ලොකු කොටු පේනවා මෙහෙම. කොහොම කොටු පේනවා. ඔය කොටු ඇතුලේ තව කුඩා කොටු පේනවා. හරි. ඔයාලා ගන්න ඕනේ එක්ක ලොකු කොටු දෙකක් නැත්නම් කුඩා කොටු 10ක්. කුඩා කොටු 10ක් කියන්නේ ලොකු කොටු දෙකයි. ලොකු කොටු දෙකක් කරගෙන ලොකු කොටු කියන්නේ මේ පහේ කොටු නේ. කුඩා කොටු 10කින් මෙතන එක කියලා දාන්න. ආය 2 3 4 5 6 7 8 9. ඕක දාන්නේ අපි කොටු දෙකෙන් දෙක නැත්තම් කුඩාම කොටු 10න් 10 තමයි ලකුණු කරන්නේ. මේ පැත්තට එහෙමයි. 1 2 3 1 2 3 පහළට එකක් විතර තිබ්බොත් ඇති. මම දෙකක් දමනවා පහළට එකක් තිබ්බහම ඇති ඈ. මෙතන බිඳුව. මෙතන බිඳුව. දැන් වැඩේ පටන් ගන්නයි යන්නේ. මොන ප්‍රස්තාර මේ ඔක්කොම පැන්සලෙන් කරන්නේ. තේරුම් නැත්නම් අයපාරක් අහන්නමයි ඈ. හරි. කොහොමද මේක ගණන් 4ක් හදනකොට නම් ප්‍රස්තාරේ හැඩේ ටිකක් වලට අහු වෙන්නේ. මුලින්ම අපි ලකුණු කරන්නේ මෙයාලා ඍණනේ. ඍණ 3 9. ඍණ 3 9 ලකුණු කරනවා. ඔන්න ඍණ 3 9 ලකුණු කරන විදිය බලා ගන්න. මොකද ඔයාලා මෙහෙම කැඩි රේඛ අඳින්න එපා. ඇයි ඔයාලා ප්‍රස්තාර පොතේ රූල් තියනවනේ. හරි ලකුණු කරන්න මෙයාව. ඍණ 3 ධන 9 ලකුණු කරන්න. හරි. මාත් එක්කම වැඩි පටන් ගමු ඈ. ඍණ 3 ධන 9 ලකුණු කරන්ද දැන් ඇත්තටම කාට හරි ප්‍රස්තාර කොලයක් නැත්තම් එයාලා ඔයාලගේ ලියන පොතේ කොලයක කරන්න. ඊට ඔයාලා ගන්න ලියන පොතේ එක කොලයක නම් ඔයාලා කොටු දෙකෙන් දෙක ගන්නකො 1 2 3 දාලා. වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි ප්‍රස්තාර කොලයක ඇඳලා එහෙම වුණොත් ඔතනින් අලවන්න ඕනේ. හරි. ඊට පස්සේ ගන්න ඍණ 2 4. ඍණ 2 4. ඍණ 2 4 මෙතන. දැන් මේව ඔයාලා දාන්න එපා. කැඩි රේඛා දාන්න එපා. අහගෙන ඉන්න. ඒ කියන්නේ කරන්න අහගෙන නැත්නම් ළමයි මේවත් අඳිනවා ඒකයි. ඍණ 2 4. ඍණ 1 ඍණ 1. නෙමෙයි ඍණ 1 ධන 1. බිඳුවේ බිඳුව. ධන 1 ධන 1. දෙකේ 4. දැන් අපි ලක්ෂ ඔක්කොම ලකුණු කරා. ලක්ෂ ඔක්කොම ලකුණු කරා. දැන් තමයි වැඩේ. දිග පැන්සලක් ගන්න. දිග පැන්සලක් අරගෙන මෙන්න මෙහෙමයි මේක ලකුණු කරන්නේ. දැන් ඔයාලට මම විවිධ ක්‍රම කියලා දෙන්නම්. දැන් සමහරු කරන්නේ මෙහෙම. හරි? සමහරු කරනවා මෙහෙම. අඩි රූලෙන් අඳින ළමයිනුත් ඉන්නවා. අඩි රූලෙන් අඳින්න එපා ඈ. ඉස්සල්ලා මම ඔයාලට මේක නිකන් අතින් අඳිනවා. ඔයාලා මෙහෙම ගන්න මේ මුලින්ම මේ මෙතන අඳින්න මේ මෙන්න මෙහෙම. ඔය ඕම් ඔය වගේ හැඩයක් එන්නේ. පේනවද? ඇඳලා ඕක මෙහෙම මෙතෙන් කොහොම නිකන් සාමාන්‍ය කොහොම ඇඳෙන්නේ? ඔය කවදාවත් සරල රේඛා නෙමෙයි. ඔන්න මම ප්‍රස්තාරය යන්න. දැන් මෙතන මෙහෙම තියෙන්න බෑ. සමහරව මෙහෙම අඳිනවා. කොහොම බෑ. කොහොම එකක් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන මෙහෙම.
ඔහොම ඇවිල්ලා ඔන්නෝම හැරිලා යන්න. දැන් මෙහෙම ගිහිල්ලා ඔහොම යනවා කියන්නේ මෙතන අපි නතර වෙලා ඉන්නවනේ මේ. ඔන්න බලන්න. ඔහොමනේ. දැන් මෙහෙම යන්න. ඔහොම ගියා යන ගමන් ඔහොම හැරෙනවා. හරි. උලක් තියෙන්න බෑ. මේවා සරල රේඛා නෙමෙයි. හොඳද? අඩි උලෙන් අදින්න බෑ. හැබැයි සමහරව මෙහෙම කරනවා. දැන් මොකද බලා ගන්න මම මේ කියන දේවල් පැහැදිලි වෙයිද දන්නේ නැහැ. සමහරව මෙහෙම කරනවා. දැන් මේක අඩි උල කියලා හිතන්න. මේක අඩි උල නම් එයාලා මෙහෙමයි කරන්නේ. මෙහෙම තියනවා. මේ ලක්ෂ දෙකම යා වෙන්න තියනවා. යා වෙන්න තියලා ඒ චුට්ටක් මෙහෙම තියන්නේ. මේක කියන එක මෙහෙම තේරෙයිද දන්නේ නැහැ. නැත්තම් මුකුත් ඕනේ එහෙම අඩි උල මේ පැන්සලෙන් අදින්න හරියට එයාලා මෙහෙම තියලා චුට්ටක් මේක මෙහාට ගන්නවා. මෙතන නැතුව චුට්ටක් මේ පැත්තට ඔහොම තියලා හරි කොහොම තියලාද මෙයා මෙහෙම අදිනවා. මෙහෙම ඇඳගෙන එනකොට මෙන්න මෙහෙම තියෙන පොත අඩිරුල මෙහෙම අදිනකොට ටික මෙහාට ඔහොම ගන්නවා. ඒ කියන්නේ මෙතන හොල්ලන්නේ නැතුව මෙහාට ඔහොම ටික ඇඳගෙන යනකොට ගන්නවා. එතකොටත් අපිට අර වක්‍ර රේඛාව ඔම් බලන්න. ඔන්න ඔහොම ඇඳන්නේ. ඒකට තේරුණාද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය මුකුත් කතා එපා. මෙහෙම අදින්න ඇඳලා මට අත ඔයාලගේ හොඳටම හරිය ප්‍රස්තාරයක් මට ෆොටෝ එකක් ගහලා එවන්න ඕන. එතකොට මම බලන්නම් මේක හරිද නැද්ද කියලා. හරි. පටන් ගන්න. සෝ වීඩියෝ එකේ රෙකෝඩ් එක දානවද? දාන්න. මම ගිය සතියේ කරලා දාලා නැහැ එකක් දාන්නම් ඈ. ඒ දෙකම දාන්නම් බලමු නැතිවට බලන්න. හරි. බලන්න අදින්න. ඇඳලා මෙහෙම බලමු. ඇඳලා පුළුවන් නම් ෆොටෝ එකක් ගහලා එවන්නත් බෑනේ මට දැන් ඔක බලන්නනේ. පුළුවන් නම් වීඩියෝ එක ඔන් කරලා හරි පුළුවන් ළමයි පෙන්නුවත් කමන්නේ මට බල හැකි එහෙම පුළුවන් නම් නැත්තම් ඉතින් ඒත් කමක් නැහැ ඉතින්. ඔහොම ඇඳලා ඉවරලා මට වීඩියෝ එක ඔන් කරලා ඔක පොත පෙන්නුවොත් ඒත් මට බලන්න පුළුවන්. මොකද ඕක වැරදුනොත් ඔක්කොම ඉවරයි. ඉවරද? තව නෑ සර්. හරි. ෆොටෝ එකක් ගහලා දාන්න පුළුවන් නම් මම ඒත් බලන්නම්. වීඩියෝ කොන් කරලා පෙන්වන්න පුළුවන් නම් ඒත් මම බලන්නම්. මොකද ඕක බලන්න නැතුව ටිකක් අමාරුයි ඔයාලට හරියටම හරිද කියලා බලා ගන්න මට. WhatsApp එකට එව්වත් මම දැන් බලන්නම්. බලන්න. ටිකක් වෙලා යනවා මේ වැඩේට.
හරි චුට්ටක් බලන්න ඔයාලට මෙන්න මේක පේනවද කියලා. නෑ මේ ළමේ කියලා දෙනවා මේ නෙතුළි එවලා තියෙනවා. නෙතුළි මේක නම් පොඩි වැරද්දක් තියෙනවා හැබැයි ඈ. හරි අපි දැනට හොඳයි පළවෙනි ප්‍රස්ථාරය විදිහට නම් ඒක හොඳයි. නමුත් අර මෙතන අර මේ උලක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒක ආපහු මකලා හදන්න. පහළම කොටස නැවත මකලා හදන්න. පහළම කොටස නැවත මකලා හදන්න. හරි. නිම්සරා එවලා තියෙන එක නම් හොඳයි. පොඩි දෙයක් තියෙනවා නමුත් හොඳයි ඈ. ගැටලුවක් නැහැ ඒක හරි. ගෞරී එවලා තියෙන එක නම් ලොකු වැරද්දක් තියෙනවා ගෞරී. ඔහොම ප්‍රස්ථාරයක් මම කියලා දුන්නේ නෑනේ. ගෞරී ප්‍රස්ථාරය වහාම මකන්න ඔයා මේ කණ්ඩාංක තලේ ඇඳලා තියෙනවා වැරදි. බලන්න එක පැත්තකට ඔයා දාලා තියෙන්නේ ඍණ 1 කියලා දාලා තියෙන්නේ කොටු 5කින්. කොටු 10කින් එන්න ඕනේ ඍණ 1. ගෞරී ඉන්නවනම් කතා කරන්න. එහෙනව නේද? ගෞරී. ඔව් සර්. එහෙනම් මකන්න. ඇයි එහෙම ගත්තේ? හරි. සම්පූර්ණ මකන්න. හරි දැන් හරි අපි ඊළඟ ඕක එහෙනම් ඔහොම තියන්න ඊළඟ ප්‍රස්තාරය හරි ඕක පස්සේ මකලා හදන්න. සම්මානීය වල තියෙනවා. ඒක හොඳයි උනට අර උඩ කොටස පොඩ්ඩක් ඇද ගතියක් තියෙනවා නිකන් අර බර වැහදුනා වගේ පොඩි ගතියක් ඇවිල්ලා තියෙනවා ඒකට. උඩ ඔගේ තිත්තිරි දාන්න ඕනද? ඈ? තිත්තිරි දාන්න ඕනද? නෑ නේව දාන්න එපා. මේ සම්මානික අවුලක් නැහැ හොඳයි ඈ. පළවෙනි ප්‍රස්තාර නිසා ගැටලුවක් නැහැ. නිදුකක එක හරියටම හරි හොඳයි. හිතා හොඳයි. හරි. දැන් ඔය ළමයි ටික දෙනෙක් එව්ව කමක් නැහැ අපි බලමු. හරි. අඩුපාඩු තියෙනවා ඊළඟ ගානට යන්න. හරි. එහෙනම් ඔයාලා මේකේ මෙහිමයි වෙන්න ඕනේ. ප්‍රස්තාරය මම ඔයාලගේ ප්‍රස්තාර හැඩයක් පෙන්වන්නකෝ මං ඇඳපු එකයි එහෙම නැත්තම් හරි මේ බලන්නකෝ මෙන්න මේ වගේ හැඩයක් තමයි ඔයාලට තියෙන්න ඕනේ ඈ මේක චුට්ටක් බලන්න ඔයාලට පේනවද මේ මම මේ දාලා තියෙන ප්‍රස්තාරේ පොතේ එක මේ වගේ හැඩයක් තමයි තියෙන හොඳට බලන්න මේ පහළ කොටස එහෙම නිකන් අර ඇද වෙලා නැහැනේ හරියටම නිකන් සරල රේඛාවක් වගේත් මේක නෑ පැහැදිලිද මේක සම්පූර්ණයෙන් තියෙන්නේ ඔය හරි කොහොමයි එන්න ඕන ප්‍රස්තාරය ඕක අපි ටිකක් අඳිනකොට හරියටම හරියයි හරි ලියන්න එහෙනම් ඔයාලා දැන් අර වගුව ගහපු පැත්තේ ලියන්න වගුව ගහපු පැත්තේ ලියන්න යටින් මෙම ප්‍රස්තාරයේ ලක්ෂණ කියලා ලියන්න මෙම ප්‍රස්තාරයේ ලක්ෂණ මෙම ප්‍රස්තාරයේ ලක්ෂණ මෙම ප්‍රස්තාරයේ ලක්ෂණ ලස්සන නෙමෙයි ලක්ෂණ මෙම ප්‍රස්තාරයේ ලක්ෂණ හරි එහෙනම් ලියන්න පළවෙනි ලක්ෂණය තමයි සර් ඔව් අර මේ ඉලක්කම් දෙකක් අතර පරතරය කොටු කීයද 10යි ඔයාගේ ගෞරවගේ වැරද්ද මෙතන මෙතෙන් තරම් තියෙන කොටු 5යිනේ ඒ වුණාට බලන්න මේ පැත්තට කොටු 10න් 10 අරගෙන එක තැනක විතරක් පහක් කරගන්න බෑ අපිට අපේ පරතර හැමතැනම සමාන වෙන්න ඕනේ. හරි. ගෞරව ඒක පස්සේ අඳගන්න කමක් නැහැ. පස්සේ වෙනස් කරගමු. හරි. දැන් මේක මෙතනින් ඉදිරියට යන්න. හරි. මෙම ප්‍රස්තාරයේ ලක්ෂණ පළවෙනි එක තමයි මේ වගේ හැඩයකට අපි කියන්නේ ළමයිනේ
පරාවලයක් කියලා. පරාවලයක්. ඔය තියෙන අපිට වෘත්තය තියෙනවා, බහුවලය තියෙනවා, පරාවලය, ඉලිප්සය. හරි. එහෙනම් ලියන්න හැඩය පරාවලයක් වේ. හැඩය පරාවලයක් වේ. ඔන්න ඔය සමහර මේ නිකන් ඔය වල්ගාතරු එහෙම අපේ කාලෙකට මතුවෙනකොට කියනවා මේක මේ පරාවලයක හැඩයක් කියනවා වර්ගාතරුව. නැත්නම් ඉලිප්ස් ආකාර හැඩයකට ගමන් කරනවා. දැන් මේක පරාවලයක්. මෙහෙම ඇවිල්ලා ආයෙ යනවා. හරි. දැන් හිතන්නකෝ. දැන් මෙතන අපේ පෘථිවිය කියලා. හරි. දැන් ඔය විද්‍යාඥයෝ එකේ කාලේ කියන්නේ වල්ගාතරු සමහර වල්ගාතරු අපේ ජීවිත කාලෙම එකපාරයි දකින්න වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ ගමන් මාර්ගයක ආපු වල්ගාතරුවක් තියෙනවා අපට කිසිම දවසක නැවත දකින්න වෙන්නේ නැහැ. ඇයි? එයා කරන්නේ මෙහෙම ඇවිල්ලා මෙහෙම හැරිලා යනවා. ඉතින් අය කවදාවත් අපිට දකින්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා මේ පරාවලයක හැඩ යන්නේ කවදාවත් නැවත එන්නේ නැහැ. මෙහෙම ආවා මෙහෙම ගියා. මේක අපිට ඕනෑ තරම් උඩට යන්න පුළුවන්. මේ පැත්තන තෝරන තරම් උඩට අඳින්න පුළුවන්. ඒව අඳින්න නමුත් අපි මෙච්චරයි අඳින්නේ. ඒවා මේ නිකන් කිව්වේ කතාව මේක පරාවලයක හැඩයක් ඈ. හරි. හැඩය පරාවලයක් වේ. දෙවෙනි එක තමයි උත්තට බලන්න මේක හරියටම y අක්ෂය ඔස්සේ දෙකට කප හැකියි. හරියටම ගොඩවල් දෙකක් සමානව ලැබෙන්න කපන්න පුළුවන්. ඒ කියන්නේ මේ y අක්ෂය තමයි මෙයාගේ සමමිතික අක්ෂය. මෙයා තමයි මෙයාගේ සමමිතික අක්ෂය. ලියන්න එහෙනම් සමමිතික අක්ෂයේ සමීකරණය සමමිතික අක්ෂයේ සමීකරණය සමමිතික අක්ෂයේ සමීකරණය හරි සමමිතික අක්ෂයේ සමීකරණය උන්ට මතක තියාගන්න සමමිතික අක්ෂය තමයි y අක්ෂය හරි මම කියන එක අහනව නේද මේ සිග්නල් ප්‍රශ්නයක් උන්නේ සමමිතික අක්ෂයේ සමීකරණය තමයි මේ y අක්ෂයට කියන නම තමයි x සමානයි බිඳුව රේඛාව කියලා. මොකද y අක්ෂයක ඕනෑම තැනක x වලගේ බිඳුවයි. මේ මෙයාගේ කොතන බැලුවත් x වලට තියෙන අගේ බිඳුවයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න සමමිතික අක්ෂය කවුද? x සමානයි බිඳුවයි 10 වසරේ ගණන් 100ක් ඇහැරුවත් සමමිතික අක්ෂය මේක තමයි. හරි x සමානයි බිඳුවයි. දැන් සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව වේ. අනිත් කතාව අහගන්න අනිත් කතාව මේක කවුරු හරි ළමයි මෙතන ඉඳලා පහළට මේක දිග පහළට පහිනවා. එයා බලාගෙන ඉන්නේ y අක්ෂය අගයන් දිහා. බලන්න ගියා පහළට යනකොට මොකද වෙන්නේ කියලා. y අක්ෂය අගයන් වලට එන්න අඩු වෙනවා. බිඳුව දක්වාම අඩු වෙනවා. ආය නැවත y අක්ෂය අගයන් වැඩි වෙනවා. අඩු වේගන ඇවිල්ලා අවම තැනකට ඇවිල්ලා නැවත වැඩි වේගන යනවා. අඩු වෙනවා උපරිම අඩු වෙනවා ආය වැඩි වෙනවා. ඒ නිසා අපි මෙන්න මෙතෙන්ට අපි කියනවා අවම අගය කියලා. මේ ප්‍රස්ථාරයට තියෙන අවම අගයක්. අවම අගයේ බිඳුවයි තමයි. මොකද මේක බිඳුවට වඩා කුඩා නැහැ. මේකේ y වල අගයන් දිහා බැලුවොත් y ට එන්න පුළුවන් කුඩාම අගය බිඳුව. විශාලම අගය අපිට තීරණය කරන්න බෑ. මේක ඕනෑ තරම් උඩට අඳින්න පුළුවන්. තේරුණා අපිට කවදාවත් ලොකුම අගය කියන්න බෑ. හැබැයි කුඩාම අගය y වලට ලැබෙන්නේ කවුද? බිඳුව. ඒ නිසා අපි කියනවා මේකට තියෙන අවම අගයක්. ලියන්න වෙනවා. මෙම ප්‍රස්ථාරයට අවම අගයක් ඇත. සිග්නල් ගැටුවක් වගේ දෙනවා බලමු කවන්න වලට ඇහෙනව නේද? මෙම ප්‍රස්ථාරයට අවම අගයක් ඇත. එය බිඳුව වේ. එය බිඳුව වේ.
මෙම ප්‍රස්ථාරයට අවම අගයක් ඇත. එය බිඳුව වේ. සර් ඒක පොඩ්ඩක් මුලින් ඉඳලා කියලා දෙන්නකෝ. නැත්නම් ඒක ඇහුන්නේ නැද්ද? නෑ. මෙම ප්‍රස්ථාරයට අවම අගයක් ඇත. එය බිඳුව වේ. හරි. මොකද මේ බිඳුවට වඩා පහළට යන්නේ නැහැ. එහෙනම් අන්තිම අගේ බිඳුවයි ඈ. ඊගාව එක මම දැන් කාරණා වලට තුනක් කිව්වා. හැඩය කිව්වා, සමමිති කක්ෂය කිව්වා, අවම අගය කිව්වා. අනිත් කාරණය තමයි මෙන්න මෙතන තියෙනවා නේද? මෙතෙන්ට කියනවා අපි නම් ගොඩක් තියෙනවා. මෙතෙන්ට කියනවා ශීර්ෂය කියලා කියනවා. හැරුම් ලක්ෂය කියලා කියනවා. වර්තන ලක්ෂය කියලා කියනවා. අවම ලක්ෂය කියලා කියනවා. මෙන්න මෙතෙන්ට නම් ගොඩයි. හැරුම් ලක්ෂය, ශීර්ෂය, වර්තන ලක්ෂය, අවම ලක්ෂය ඔය හැම එකක්ම කියනවා. ඔයාලට තව නමක් තියෙන පුළුවන් නම් කියන්න. මෙන්න මෙතෙන්ට කියන තව නමක් කියන්න. සමහර පන්ති ළමයි නම් මෙතන තව නමක් කිව්වා. පුළුවන් නම් කියන්න මෙන්න මෙතෙන්ට කියන නම. මූල ලක්ෂය. අන්න හරි. ඔය නම තමයි කිව්වේ. එතන නේද? ඒත් මම දන්නවා ඔය ඔන්න ඔය උත්තරේ ඔයාලා ගන්න දෙනවා. ඒ කියපු ළමයි හොඳටම හොඳයි වැරදි නෑ. ඒ වුණාට මෙතෙන්ට මූල ලක්ෂය කියලා කියනවා. ඒක තමයි ඇත්ත. හැබැයි මේ සමහර ප්‍රස්තාර මෙන්න මෙහෙම වෙනවා. හරි. එතකොට මූල ලක්ෂය කියන නම මෙතෙන්ට ගැලපෙන්නවද? මෙතෙන්ට ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්ට මූල ලක්ෂය කියන නම අපි කියන්නේ නැහැ. හොඳද? නමුත් ඇත්තම මෙතෙන්ට නම් ওই කතා නම ගැලපෙනවා. හැමතැනට මේක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මූල ලක්ෂය කියන නම අපි කියන්නේ නැහැ. අපි කියන්නේ වර්තන ලක්ෂය, ශීර්ෂය, හැරුම් ලක්ෂය, අවම ලක්ෂය. අපිට ඒක ඕන තරකට දාන්න පුළුවන්. නමුත් මෙතෙන්ට මූල ලක්ෂය කියලා කියන්න බෑ. හැබැයි කියපු ළමයි ඒක හොඳයි. හරි. මොකද එයා කිව්වේ මූල ලක්ෂය ගැන අවබෝධයක් තියෙන නිසා එහෙම කිව්වේ. හරි. එහෙනම් අපි ඒකත් ලියන්න. ශීර්ෂයේ ඛණ්ඩාංක ශීර්ෂයේ ඛණ්ඩාංක ශීර්ෂයේ ඛණ්ඩාංක ශීර්ෂයේ ඛණ්ඩාංක මෙන්න මෙහෙම ලියන්න. මෙතන මූල ලක්ෂයනේ. ඒ හින්දා බිඳුවේ බිඳුව තමයි දාන්න ඕනේ. ශීර්ෂයේ ඛණ්ඩාංක බිඳුවේ බිඳුව වේ. ශීර්ෂයේ ඛණ්ඩාංක බිඳුවේ බිඳුව වේ. හරි. අපි යනවා ඊළඟ වැඩේට. ළමයි ඔය පිටු දෙකේ වැඩ ඉවරයි. ඊළඟ පැත්ත ආපහු පෙරලා ගන්න. අලුත් පිටුවකට යන්න. හැමෝම අලුත් පිටුවක් පෙරලා ගන්න. ලියන පොත්වල එන කට්ටිය ඉඳ තියෙන විදිහට කරගෙන යන්න. එයාලට ප්‍රශ්නයක් නැහැ. දැන් එයාලා ප්‍රස්තාරය අලවන්න පොතේ. ලියන පොත්වල කරපුවා ඈ. හරි. ප්‍රස්තාර පොතේ කට්ටියට මම මේ කතා කරන්නේ අලුත් පිටුවක් පෙරලා ගන්න. දැන් අලුත් පිටුවක් පෙරලා ගත්තාට පස්සේ ආයෙත් ඔයාලට මෙහෙම තියෙනවනේ. මේ පැත්තේ රූල් මේ පැත්තේ කොටු. හරි. රූල් එකේ නැවත ලියන්න මෙන්න මෙහෙම. y සමානයි ඍණ x වර්ගය. y සමානයි ඍණ x වර්ගය. මෙතන ලියන්නේ. y සමානයි ඍණ x වර්ගය. ශිතයේ ප්‍රස්ථාරය ඇඳීම. y සමානයි ඍණ x වර්ගය. ශිතයේ ප්‍රස්ථාරය ඇඳීම. හරි. ඔතන ඔය ප්‍රස්ථාරේ කලින් එකට වඩා ටිකක් සාර්ථක වෙන්න ඕනේ. ඒකත් මම බලනවා මට පුළුවන් ළමයි ෆොටෝ හරි මොනවා හරි දාන්න. මම දැන් බලපුවාගේ අඩුපාඩු කිව්වා. හරි මෙන්න බලන්න. මේකටත් හොඳ ළමයි වගේ අගේ වගුව ගහගන්න. හැබැයි මේක නම් අරට වඩා සාර්ථක බවක් තියෙන්න ඕන. හරියටම 100%ක් ඕනේ නැහැ තවම. ඔයාලා 100%ක් උත්සාහ කරන්න.
හරි. වගුව ගහගන්නකො. වගුව ගහලා බලන්න වගුව පුරවන්න උත්සාහ කරන්න. හරි. බලන්න වගුව පුරවමු. මේ බලන්න වෙන වැඩ. මේක කියන්නේ එහෙමයි. x වලට එන කෙනාව වර්ග කරලා x වලට එන කෙනාව වර්ග කරලා ඍණ වලින් ගුණ කරන්න. එහෙනම් බලමු ක්‍රමය. ඍණ 3 වර්ග කරන්න. ඍණ 3 වර්ග කරපුවම ධන 9යිනේ. ආය මේක ඍණ වලින් ගුණ කරොත් ඍණ 9යි. ඍණ 3 වර්ග කරා ධන 9යි. ඒක ඍණ වලින් ගුණ කරොත් ඍණ 9යි. ධන 3 වර්ග කරා ධන 9යි. ඒක ඍණ වලින් ගුණ කරොත් ඍණ 9යි. ඍණ 2 වර්ග කරා ධන 4යි නම් මෙතෙන්ට ඍණ 4යි. කලින් දාපු වගුවේ එව්වට ඍණ ලකුණක් දාලා දැම්මම හරි. ඔන්න. හරි. දැන් ඔයාලා තනියෙන් මේ වැඩේ කරන්න ඕනේ. මෙන්න ප්‍රස්ථාර කොලේ දැන් අඳින්නේ. ප්‍රස්ථාර කොලේ අඳින්න x අක්ෂය යන්න. මේක y අක්ෂය උඩින් අඳින්න. නෙමෙයි y අක්ෂය යන්දා x අක්ෂය උඩින් අඳින්න. ඇයි ඒ කියලා ඕනම කෙනෙකුට හිතා ගන්න පුළුවන්. ඇයි ඒ? බලන්නකෝ y වල වැඩිපුර තියෙන ඍණ පැත්තට. y වල ධන පැත්තට කවුරුත් නැහැ. එහෙනම් x අක්ෂය උඩින් අඳින්න. මේ හරි. මම හිතනවා ඔයාලා මේ වැඩේ නම් සාර්ථකව කරයි කියලා. ඔන්න. මේ ළමයි ප්‍රස්ථාරයක් කියවලා තියෙන එක නම් හරියටම හරිය. ඒක හොඳටම හොඳයි. මෙන්න මේ ප්‍රස්ථාර වලට පේනවා ඉතින් මේ. මේක හොඳටම හොඳයි ඈ. ගෞරිගේ ප්‍රස්ථාරයේ තවත් උලක් තියෙනවා ගෞරි. කොහොම උලක් තියෙන්න බෑ.
බලන්න ඕකට ගැලපෙන ප්‍රස්තාරයක් අපි අඳිමුද? මම මේකෙත් ආයි කියලා දෙන්නම්. ඍණ 3 ඍණ 9 ඍණ 2 ඍණ 4 ඍණ 1 ඍණ 1 මේ බලන්නකො. මෙහෙම මම මෙතන ඇඳි ඉස්සලා හරි. දැන් ඔහොම උලක් නැහැ මෙතන. ඔහොම උලක් නැහැ. හරි. උලක් නැහැ බලන්න. ඔහොම තියෙන්නේ. නිසා උලක් තියෙන අදින්න එපා. හරි. ඔන්න. ඕකේ උලක් නැහැ කොහොමද? දැන් මට පස්තර ටිකක් ලොකුවට ආවේ. අර මම මෙතන චුට්ටක් මේ පරතර ඈත් කරපු නිසා එහෙම ආවේ. ඔයාලට එන්නේ කලින් වගේම අනිත් පැත්ත හැරුණු පස්තරයක් එන්නේ. හරිනේ. එහෙනම් අපි බලමු මේක. ඔයාලට මේ වගේ හැඩයක් ඇවිල්ලා තිනේ. හරි. එහෙනම් ලියන්න මේකේ ලක්ෂණ ටික ලියමු. වගුව ගාවින් ලියන්න මෙම ප්‍රස්තාරයේ ලක්ෂණ. මෙම ප්‍රස්තාරයේ ලක්ෂණ. මෙම ප්‍රස්තාරයේ ලක්ෂණ. මෙම ප්‍රස්තාරයේ ලක්ෂණ. හරි. ලියන්න අරවම ලියන්නකො. මුලින්ම මම අර කියපු කතාව ලියන්න. හැඩය පරාවලයක් වේ. හැඩය පරාවලයක් වේ. මං කියපු කාරණා 1 2 ඒ විදිහටම ලියන්න මේකේ. හැඩය පරාවලයක් වේ. හැඩය පරාවලයක් වේ. සමමිතික අක්ෂයේ සමීකරණය සමමිතික අක්ෂයේ සමීකරණය සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව වේ.
සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව වේ. හරි. ඔය කතා දෙකනේ මම කිව්වේ. චුට්ටක් අහගන්න මම මේ කියන්නේ මේක වැරදි දෙයක්. හැබැයි සමහර ළමයිගේ ප්‍රස්තාර දිහා බලපුවාම මේ වැරදි දේ කිව්වත් ඔයාලට මේක සමහර විට හරියට අඳගන්න පුළුවන්. නැත්තම් මෙහෙම කියන්නේ මම කවදාවත්. මේ දැන් ඔයාලා ඔය අමාරු වයින් මෙතන උලක් කියන සමහර අවස්ථාවල් තියෙනවා. එයා මෙහෙම කරන්නේ. දැන් මෙහෙම පෑම් බටයක් ගන්න නේ. පේනවද? පෑම් බටේ අරගෙන කරන්නම දෙයක් නැත්තම් විතරයි ඈ. බොරුවට විකාන දිනවට වඩා මේක ටිකක් හරි හොඳයි. මේ පෑම් බටේ ඔන්නෝම මෙතෙන් තියන්න. අදාළ ප්‍රස්තාරේ හැඩයට ඔහොම තියලා ඔය එතකොට ඔයාලට අඳ ගන්න පුළුවන්. දැන් මෙතන. දැන් මෙහෙම ප්‍රස්තාරනේ. එයා අපේ පෑම් බටේ මේ තියෙන ඕන හැඩයට කොහොම තියලා අඳින්න පුළුවන්. ඔය ඊයර ලක්ෂ වලින් තියලා ඔන්න මෙතන මෙහෙම මේක අඳ ගන්න පුළුවන් ඈ. හැබැයි ඒක මේ වැරදි දෙයක්. මේ පෑම් බට අරන් දඟලන්න ඕනේ නෑ. නමුත් අර සමහර අයගේ මෙතන උලක් එන්න ඇඳලානේ. ඒතර මට යාළුවට එහෙම කියන්න වෙනවා කොහොමද මේක සාර්ථක කරගන්න එක. නැත්තම් මේකට පෑම් බට අරන් දඟල ඉන්න ඕනේ නෑ. නිකන් අර අතින් මේක අඳින්න පුළුවන්. අද රෝල ඕනෙත් නෑ. හරියට කරොත් නිකම්ම මේක හැඩයන් දෙහෙයි. චුට්ටි චුට්ටි අදුනාට කමක් නෑ. සරල රේඛා තියෙන්න බෑ. හරි. හරි. එහෙනම් ලක්ෂණ දෙකක් ලියවනේ. තුන්වෙනි ලක්ෂණය ලියන්න. මේකට තියෙන්නේ මේක ප්‍රස්තාරේ කොච්චරවත් පහළට තමයි යන්නේ. එහෙනම් උඩට එන්නේ මෙච්චරයි. ඒ නිසා මේකට අපි කියනවා උපරිම අගයක් කියනවා මේ. මේකේ y අක්ෂය ලොකු වෙන්නේ බිඳුව විතරයි. බිඳුවට වඩා උඩ යන්නේ නැහැ. එහෙනම් ලියන්න මෙම ප්‍රස්තාරයට උපරිම අගයක් ඇති අතර මෙම ප්‍රස්තාරයට උපරිම අගයක් ඇති අතර මෙම ප්‍රස්තාරයට උපරිම අගයක් ඇති අතර එය බිඳුව වේ. මෙම ප්‍රස්තාරයට උපරිම අගයක් ඇති අතර එය බිඳුව වේ. මෙම ප්‍රස්තාරයට උපරිම අගයක් ඇති අතර එය බිඳුව වේ. බිඳුව වේ. හරි. තව එකයි. ලියන්නේ. ඒක ලියලා තියෙන ඔයාලා ලියන්න. අර අවසාන කාරණේ ලියන්න. ශීර්ෂයේ ඛණ්ඩාංක බිඳුවේ බිඳුව වේ. 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 හරි. ඒකෙත් වැඩි ඉවරයි ඈ. හරි. ආයෙත් අලුත් පිටුවට. ආය අලුත් පිටුවට ගිහිල්ලා ලියන්න y සමානයි x වර්ගය ඍණ 3. y සමානයි x වර්ගය ඍණ 3. සිතයේ ප්‍රස්තාරය ඇඳීම කියලා ලියන්න. y සමානයි x වර්ගය ඍණ 3. මේක තමයි ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හරි. මම ඔයාලට මේ ප්‍රශ්නේ මේකෙදි ප්‍රශ්න දෙන්නේ. ලක්ෂණ දෙන්නේ මේකෙදි ප්‍රශ්න දෙන්නේ. හරි. y සමානයි x වර්ගය ඍණ 3. ශ්‍රිතයේ ප්‍රස්තාරය ඇඳීම. හොඳයි. හොඳ ළමයි වගේ අගේ වගුව ගහගන්න මේ ගාන හදන්න අපිට පැය භාගයකට වඩා දැන් යනවා. ඒ මම ඔක්කොම කියලා දෙන්න එපා. තමන්ට පැය භාගයකටවත් වඩා ඒ ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. ඉක්මනට වගුව ගහගෙන ඔන්න
හරි. අපි බලමු මේක පුරවන්න. කොහොම බලන්න? මේකෙදි වෙන්නේ මෙහෙමයි. ඔයාලා විභාගෙට වගුවේ මේ වගේ හිස්තැන් දීලා හිස්තැනක් දෙකක් දීලා ඉතුරුව පුරවලා දෙන්නේ. එහෙම දුන්නට පුරවන්න එහෙමයි නේ. x වලට අගය වර්ග කරලා ඒකෙන් 3ක් අඩු කරනවා. හිතන්නකෝ 3 ගන්නකො. 3 ගන්නකො හරි. 3 වර්ග කරන්න. මම මේ කියන එක තේරෙනවනේ. 3 වර්ග කරපුවම 9යි. 9ෙන් 3ක් අඩු කරද්ද 6යි. මෙතෙන්ට 6 නම් මෙතෙන්ටත් 6ම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. 2 වර්ග කරන්න 4යි. 4ෙන් 3ක් 1යි. 1 වර්ග කරන්න 1යි. 1ෙන් 3ක් ඍණ 2යි. බිංදුව වර්ග කරොත් බිංදුවමනේ. බිංදුවෙන් 3ක් කියන්නේ ඍණ 3ම තමයි. ඒක ප්‍රශ්නයක් නම් ආපහු අහන්න. ඒක ප්‍රශ්නයක් නම් 3 වර්ග කරොත් 9යි. 9ෙන් 3ක් 6යි. හරි? ඒ ආගේදී වගුව පුරනවා පස්සේ ගණන් හදනකොට ඉගෙන ගමු. දැනට මේ දැනට මොකුත් ලියන්න බාලා මේ මන් දෙන අගයන් ටික දාගන්න. මම ඒ ගත්ත හැටි කිව්වේ. හරි. මේකේ මම මොකුත් කියන්නේ නැහැ. බලන්න ප්‍රස්තාරේ අඳින්න තනියම. මේකේ ප්‍රස්තාරේ තනියම අඳින්න බලන්න.
හරි. බලමු අපි මෙහෙම ප්‍රස්තාර වල ඇඳලාද කියලා. කොහොම ප්‍රස්තාරය වෙන්නේ. හරිනේ. හරි මේ වගේ හැඩයක් තියෙන්නේ. මම දැන් මේක දෙන්නේ ප්‍රශ්න. හරි. ලියන්න වගුවට පහලින් පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ ලියන්න. පළවෙනි ප්‍රශ්නය. सममितिक अक्षයේ සමීකරණය. सममितिक अक्षයේ සමීකරණය. सममितिक अक्षයේ සමීකරණය ලියන්න. सममितिक अक्षයේ සමීකරණය ලියන්න. सममितिक अक्षයේ සමීකරණය ලියන්න. හරි. ලියන්න බා උත්තරේ පස්සේ ලියන්න. රූලක් කරලා ඊළඟ එක ලියන්න. අවම අගය ලියන්න. අවම අගය ලියන්න. අවම අගය ලියන්න. ආය රූලක් කරලා රෝම ඉලක්කම් 3 ලියන්න. ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න. ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න. හරි. බලන්න ඔය තුන ටක් ගාලා ලියන්න.
හරි. උත්තර ටික බලමු. ඊට පස්සේ තමයි ඊළඟ ප්‍රශ්න දෙන්නේ. සම්මිති කක්ෂයේ x සමානයි බිඳුවයි. ඒවා වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. අවම අගය මෙන්න මෙතන අගයයි. අවම අගය බලන්න මෙතන අගය ඍණ 3යි. අවම අගය ඍණ 3යි. ඒක මේකේ බිඳුවට වඩා පහළට ගිහිල්ලා. ඊළඟ එක ශීර්ෂයේ ඛණ්ඩාංකය බිඳුවේ ඍණ 3යි. ඇයි ඒ ශීර්ෂයේ දැන් තියෙන්නේ මෙතනනේ. එතන ඛණ්ඩාංකයට දාන්න ඕනේ x වලට බිඳුව y වලට ඍණ 3. හරිනේ? එහෙනම් අපි මෙතෙන්ට දාන්න ඕනේ බිඳුවේ ඍණ 3. බිඳුවේ ඍණ 3. හරිනේ? බිඳුවේ ඍණ 3. හරි. අපේ මේ ගෞරවගේ ප්‍රස්තාරය තමයි තව පොඩි අදගතියක් මට පෙන්වුම් කරන්නේ. අර නිකන් අර ඔය ගෞරවය ඇඳලා තියෙනවා පැන්සල ගොඩාක් මහතට ඉරි ඇඳලා තියෙනවා. එහෙම අඳින්න එපා. ආයෙ මකලා ගෞරවය අඳින්න. මේ කමක් නැහැ. ඉතින් පුරුදු වෙන්නනේ අපි අඳින්නේ තාම. නිසා තාම මට අර නිවැරදි ක්‍රමයට ආවේ නැහැ. ඒකයි මම කියන්නේ. හරි. කමක් නැහැ අපි තව අඳිමු ඈ. තව ගොඩාක් අඳිනවා. අර ටියුට් එකක් දෙනවා මම ඒකේවත් අඳිනවා. එතකොට හරියටම හරියයි. හරි. එහෙනම් මෙන්න මේක අපි ලේසි ප්‍රශ්න තුනට උත්තර ලියමු. දැන් තමයි ඊළඟ කොටසට යන්නේ. ලියන්න හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය ලියන්න මෙහෙම. හතරවෙනි ප්‍රශ්නය ඔන්නවල අහලා නැති කොටසක්. ශ්‍රිතයේ අගය ඍණව අඩුවන ශ්‍රිතයේ අගය ඍණව අඩුවන x වල අගය පරාසය ශ්‍රිතයේ අගය ඍණව අඩුවන x වල අගය පරාසය ලියන්න. ශ්‍රිතයේ අගය අපෝ කියන්නම්. ශ්‍රිතයේ අගය ඍණව අඩුවන x වල අගය පරාසය ලියන්න. ශ්‍රිතයේ අගය ඍණව අඩුවන x වල අගය පරාසය ලියන්න. හරි. දැන් ඔයාලා මෙහෙම කරන්න. ඔය ප්‍රස්තාර පොතේ අර මං හිතන්නේ කලින් අර ලියපු පිටුවේ පහළ කොටසක් ඇති ඉතුරු වෙලා භාගයක් විතර. ඉඩ තියෙන තැනක ඔයාලා මේ වැඩේ කරගන්න ඕන. මෙහිම කටුවට ප්‍රස්තාර දෙකක් අඳින්න ඕන. පොඩිව නෑ, ලොකුවට එපා. ඉඩ තියෙන තැනක. ඔව්. ඔය ප්‍රස්තාර දෙක කටුවට අඳ ගන්න. ඉඩ තියෙන තැනක. හරි. පස්සේ යන්න දැන් අහගෙන ඉන්නකො. දැන් මම මේ ප්‍රස්තාරේ ගොඩවල් හතරකට බෙදනවා මේ. මේවා තමයි හරියට ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් මම ළමයෙකුට කියන මෙන්න මෙතෙන්ද යන්න කියලා. ඔන්න ළමයෙක් මෙතෙන්ද ගියා. මේ හැම ප්‍රස්තාරයකම ළමයෙක් ඇවිදිනවා නම් ඇවිදිනෝනේ මෙන්න මේ ඊතල දාන පැත්තට තමයි යන්නේ. මේ අවකාශ රෙන්නේ නැහැ කවදාවත් ඈ. මේක යනවා නම් යන්නේ මේ පැත්තට. අය වෙන යන්න විදියක් නැහැ. මෙහෙන් පටන් ගන්න මෙහාට ගමන් කරන්නේ නැහැ. මෙහෙන් පටන් ගන්න තමයි හැම වෙලෙම ගමන් කරන්නේ. හරි. දැන් ළමයෙක් මෙතනින් යනකොට ඔන්න බලන්න y අක්ෂයේ අගයන් වලට වෙන වැඩේ තමයි මම අහන්නේ. y අක්ෂයේ අගයන් වල අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. හරි. ඔන්න මම යනවා පහළට. මෙහෙම පහළට යනකොට y අක්ෂයේ අගයන් අඩු වෙනවා. ඒ පහළට යද්දි y අක්ෂය අඩු වෙනවනේ. මෙහෙම යනකොටත් y අක්ෂය අඩු වෙනවා. ඒක තේරුණාද දන්නේ? මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට y අක්ෂයේ අගයන් අඩු වෙනවා. මේ පැත්තට යනකොට වැඩි වෙනවා. ඒ කියන්නේ මෙතනත් අඩු වෙනවා. මෙතනත් අඩු වෙනවා. මේ පැත්තට යනකොට වැඩි වෙනවා. හරි. ඒක තේරුණාද දන්නේ මුලින්ම. y අක්ෂය මෙහාට යන්න අඩු වෙනවා.
ආපසු එන්න y අක්ෂය වැඩි වෙනවා. මේකට යන්න. දැන් මෙතන අනිත් පැත්තනේ. මෙහාට යන්න y අක්ෂය අගේ වැඩි වෙනවා. මේ පැත්තට යනකොට ආය y අක්ෂය අඩු වෙනවා. ඕක හරිනේ. y අක්ෂය අඩු වෙනවා. හරි. දැන් තව කතාවක් තියෙනවා අහගන්න. හැබැයි මෙතන ඉඳලා මෙතෙන්ට අඩු වුණොත් මේ ටික අඩු වුණොත් ධන කොටසදී අඩු වෙන්නේ. පහළට අඩු වෙනවා කියන්නේ ඍණ කොටසදී අඩු වෙන්නේ. ඒක වලට පැහැදිලි නැතිනේ. මේ කොටස කියන්නේ ඍණව අඩු වෙන කෑල්ල. මේ කොටස කියන්නේ ධනව අඩු වෙන කෑල්ල. එහෙනම් මේකට අපි කියන ධනව අඩු වෙනවා. මේ ටිකට කියන්නේ ඍණව අඩු වෙනවා. මෙහෙම යනකොට මෙතන ඍණ පැත්තෙන් තමයි අඩු වෙන්නේ. ආය උඩට යනකොට එහෙනම් ඍණ පැත්තෙන් තමයි වැඩි වෙන්නේ. පහළ කියන්නේ ඍණනේ. ඍණව වැඩි වේ, ධනව වැඩි වේ. එහෙනම් මෙතෙන්ට මොන පැත්තෙන්ද මේ වැඩි වෙන්නේ? ඍණ පැත්තෙන් වැඩි වේ, ධන පැත්තෙන් වැඩි වේ, ධන පැත්තෙන් අඩු වේ, ඍණ පැත්තෙන් අඩු වේ. ඔන්න ඔය කාරණා ටික නම් අනිවාර්යෙන් දැනගන්නම ඕනේ. හරි. සමහර විට මේක අපැහැදිලි ගති ඇති. ගණන් හදදීව හරියටම හරියයි. මේක සටහන් කරගන්න.
හරි. මේක හරි නේද? හරි දැන් එහෙනම් අපි ගානට යමු. මොකක්ද මම ගාන කිව්වේ? මම කිව්වේ ඍණව අඩුවන x වල අගය පරාසය. හරි. ඔයාලා මට මේ ප්‍රස්තාරයෙන් ඍණව අඩුවන කොටස වල රතු පෑනෙන් හරි මොකක් හරි පෑනකින් අඳ ගන්න. ඍණව අඩුවන කොටස අඳ ගන්න බලන්න. ඍණව අඩුවන කොටස අඳ ගන්න. මේකේ ඍණව අඩු වෙන්නේ මෙන්න මේ ටික මේ. ඔය ටික තමයි ඍණව අඩු වෙන්නේ. ඒකවල හැමෝටම පැහැදිලි ඇති නේ. මොකද ප්‍රස්තාරේ ගමන් කරන්නේ මේ පැත්තටනේ. ඒතර ඍණව අඩු වෙන කැලල මේ පැත්ත. ඍණ පැත්තේ අඩු වෙන්නේ මේ ටික. හරි. එහෙනම් අපෙන් අහන්නේ ඔන්න ඔය කොටස ගැන තමයි. මෙතනින් තමයි පටන් ගන්නෙ. මෙතනින් තමයි අවසාන වෙන්නේ. ඔන්න ඔය අගය දෙක අහන්නේ. හරි. එහෙනම් අපි උඩ උත්තරේ ලියමු. මට කියන්න ඔයාලා මට මැසේජ් එකක් එවන්න. නැත්නම් කවුරු හරි කියන්න මෙන්න මෙතන කැපෙන්නේ හොඳද? මෙන්න මෙතන කැපෙන්නේ ඍණ එක තිබිලා මේ පැත්තේ කුඩා කොටු කීයකින්ද බලන්න මෙන්න මෙතන කැපිලා තියෙන්නේ. කුඩා කොටු 3යි කියන්නේ ඍණ 1.3යි. කුඩා කොටු 5යි කියන්නේ ඍණ 1.5යි. කොටු ගාන කියන්නේ දශම ගාන. හොඳද? ඇයි 10නේ තියෙන්නේ කොටු. එහෙනම් බලන්න ඔයාලා හරියට මට කොටු වලින් නෙමෙයි. දශම වලින් කියන්නේ මේ කීයද ඉන්නේ කියලා ඔයාලගේ හරියටම ප්‍රස්තාරය හොයන්න පුළුවන්. ඉක්මන් කරන්න. කීයද ඉන්නේ කියලා කියන්න පුළුවන්. කීයද? හරියටම ගණන් කරලා කියන්න. මට නම් හරියටම කියන්න බෑ. මොකද මගේ එකේ කොටු නෑනේ. එක්ක මැසේජ් එකක් එවන්න. එක්ක කවුරු හරි බලන්න කියන්න ගණන් කරලා හරියටම දශම කීයද? ඍණ 1යි දශම කීයද? තාම පරක්කුයි. ඍණ 1 පාස් කළා කුඩා කොටු කීයද කියලා ගණන් කරගන්න. කොටු 6ක් ආව නම් ඍණ 1.6යි. කොළමයි නැද්ද? ඉක්මනට ගන්න කවුරු හරි. විශේෂ විවාද දාන්න උත්තරේ නැත්නම් කියන්න. හරි. ඔයාලා මම කියන එක ඇහෙනව නේද? මෙතෙන්ට මෙන්න මේ ආපු උත්තරේ මට දාන්න කවුරු හරි එක්ක කියන්න. ඍණ 1 පාස් කරලා කුඩා කොටු කීයක්ද ආවේ? වැරදුනාට කමක් නැහැ. කො බාන්න දාන්න කවුරු හරි. ඍණ 1.1. ඔන්න චානලේ තමයි දැන්නේ. චානලේ දර හිටපින්න හොඳයි. නැත්තම් අනිත් ළමයිගේ කන් ඇහෙන්නේ නැහැ. හරි. ඍණ 1.7යි කියලා මම ගන්නම්. සමහරට ඔයාලට ඍණ 1.6 ඇවිල්ලා ඇති. නැත්තම් ඍණ 1.8 ඇවිල්ලා ඇති. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්ට උත්තරේ මට ඕන. මෙතෙන්ට ආවම චානලේ කියලා තියෙන කොටු 7ක් මෙහායි. ඒ නිසා අපි මෙතෙන්ට කියමු නම් ඍණ 1.7. ඒතර උත්තරේ දාන්නේ මෙහෙමයි. ඍණ 1.7. මට ඕනේ උත්තරේ දාන විදිය කියලා දෙන්නයි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන x අගය දැම්මා. මෙතන x වලගේ දානවා. මෙන්න මෙතන x වලගේ දාන්න හරි ලේසි. ඇයි ඒ? y අක්ෂය මත ඕනෑම තැනක ඉන්නවා නම් x වලගේ බිඳුවයි. එහෙනම් මෙන්න මේකයි පිළිතුර විදියට බාර ගන්න ඕනේ. ඍණ 1.7යි බිඳුවයි අතර කියලා වචනේ ලිව්වත් හරි. හරි ලියන්න එහෙනම්
මෙහෙම ලිව්වත් හරි. නැත්තම් ඍණ 1.7ක් බිංදුවක් අතර ලිව්වත් හරි. මේ වගේ ප්‍රශ්න ඔයාලට පැහැදිලි වෙන්න මේ වගේ ඒවා 4ක් 5ක් කරන්න ඕනේ. දැන් පළවෙනි ප්‍රශ්නේ පොඩි පොඩි ගැටලු හිටිනවා. එහෙම තමයි. නැතුව මේක එකපාර ඉගෙන ගන්න බෑ. හරි? මේවා හදපුවම අවසානයේ මේවා නිකම්ම පැහැදිලි වෙනවා. මේ කතාව නේද මේ හැම වෙලෙම කියලා දෙන්නේ කියලා. හරි. ඍණව අඩුවන කෑල්ලේ x අගයන් දෙක තමයි මේ ලියලා දෙන්නේ. ලියාගන්න. මේ වගේ ප්‍රශ්න 4ක් 5ක් කරපුවම 100%ක් ඔබ හරියනවා. මොකද ලේසි කොටසක් එක්කම රටාවනේ ප්‍රශ්න අහන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න. දැන් මේක මේවා අහන්න පුළුවන් නේ. ඍණව වැඩි වෙන කෑල්ල අහන්න පුළුවන්. ධනව වැඩි වෙන කෑල්ල අහන්න පුළුවන්. ඒක එක ප්‍රශ්නයකම අහන්නේ නැහැ මම. ඊළඟට එපා ඉතුරු ප්‍රශ්න වලදී ඒක සාකච්ඡා කරමු. හරි. ඊළඟ ප්‍රශ්නය x වර්ගය ඍණ 3 x වර්ගය ඍණ 3 සමානයි බිංදුව x වර්ගය ඍණ 3 සමානයි බිංදුව වර්ගජ සමීකරණයේ මේක වර්ගජ සමීකරණයක් අපි අර සමීකරණ පාඩම ඉගෙන ගත්තා x වර්ගය ඍණ 3 සමානයි බිංදුව වර්ගජ සමීකරණයේ මූල සොයන්න මූල කියන්නේ විසඳුම් වලට විසඳුම් සොයන්න කිව්වොත් හරි වර්ගජ සමීකරණයේ මූල සොයන්න අලුත් ප්‍රශ්නයක් හරි පළවෙනි පාර නම් ඕක හරියන්නේ නැති වෙයි නමුත් අපි ගණන් හදලා හුරු වෙමු ඔන්න දැන් මූල හොයන විදිය මම කියලා දෙන්න යන්නේ මේකේ වැඩ ගොඩාක් තියෙනවා මූල හොයනවා නම් ඔයාලා කරන්න තියෙන්නේ මෙච්චරයි x අක්ෂය කැපෙන අගයන් දෙක දිහා බලන්න x අක්ෂය කැපෙන අගයන් දෙක දිහා බලන්න ඔන්න x අක්ෂය කැපෙන අගයන් දෙක ඔන්න ඔය දෙක තමයි මෙයාගේ මූල මෙයාගේ උත්තර තමයි x අක්ෂය කැපෙන අගයන් දෙක හරි ලේසි ප්‍රශ්න කියන්න ටික x වර්ගය ඍණ 3 සමානයි බිංදුව වර්ගජ සමීකරණයේ මූල සොයන්න x වර්ගය ඍණ 3 සමානයි බිංදුව වර්ගජ සමීකරණයේ මූල සොයන්න හරි එහෙනම් මූල හොයන්න මම ක්‍රමය කියලා දුන්නා මූල හොයන්නේ x අක්ෂය කැපෙන අගයන් දෙක එක උත්තරයක් මෙතන තියෙනවා අනිත් උත්තරය මෙතන තියෙනවා මම උත්තර දෙක ලියන්නම් x සමානයි ඍණ 1.7යි ඒ කලුණුත් මතකද මෙතන අපි ලිව්වනේ හා x සමානයි ධන 1.7යි මෙතන හරියටම ඉන්නේ ධන 1.7 අපි ඊළඟ ගන්න තනියම කරමු මේවා දිහා බලාගෙන ඊළඟ ගන්න තනියම කරමු ඈ හරි ලියන්න උත්තර දෙක x සමානයි ඍණ 1.7යි x සමානයි ධන 1.7යි ඔය තමයි මූල x සමානයි ඍණ 1.7යි x සමානයි ධන 1.7යි ඔය තමයි මූල හරි තව තියෙනවා ඊළඟ ප්‍රශ්නය දැන් මේක සමහර අය වුණ පොඩි ප්‍රශ්නයක් ඒක හිම්ම තියාගන්න හරි ඊළඟ ප්‍රශ්නය y අඩුයි හෝ සම දෙක y අඩු හෝ සම දෙක වන x වල අගය පරාසය ලියන්න y අඩු හෝ සම දෙක වන x වල අගය පරාසය ලියන්න y අඩු හෝ සම දෙක වන x වල අගය පරාසය ලියන්න y අඩු හෝ සම දෙක වන x වල අගය පරාසය ලියන්න හරි බලන්න y අඩු හෝ සම දෙක වන x වල අගය පරාසය ලියන්න ඔයාලා කරන්නේ මෙච්චරයි මම මේ දීලා තියෙන දෙකනේ දෙක නම් දෙක හරහා රේඛාවක් අඳිනෝනේ
y අක්ෂ දෙක හරහා රේඛාවක් අඳිනවා. අඳින්න. y අක්ෂ දෙක හරහා රේඛාවක් අඳින්න. y අක්ෂ දෙක හරහා රේඛාවක් ඇඳලා හොඳද? මෙච්චරයි කරන්නේ. ඔය රේඛාව ප්‍රස්ථාරේ කැපෙන අගයන් දෙකක් තියෙනවා මේ. ඔන්න අගයන් දෙකක් එනවා. ඒ අගයන් දෙක හොයාගන්න x අක්ෂයට ගිහිල්ලා කවුද ඉන්නේ කියලා. මට නම් හරියටම කියන්න අමාරුයි. නමුත් ඔයාලට හරියටම උත්තරේ ගන්න පුළුවන්. මෙහෙම y අක්ෂ දෙක හරහා රේඛාවක් ඇඳලා කැපෙන අගයන් දෙක x අක්ෂයට ගිහිල්ලා බලන්න කවුද ඉන්නේ කියලා. ඕකටත් මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. එක්ක කියන්න කවුරු හරි ඉස්සලා වගේ නොකිය ඉන්න එපා ඈ. හරි මෙහෙම ප්‍රස්ථාරයේ මේ සමී රේඛාවක් ඇඳලා x අක්ෂයේ මෙතන කැපෙනවනේ අගයන් දෙකක්. ඒ අගයන් දෙක ඉඳලා x අක්ෂයට ගිහිල්ලා බලන්න කවුද ඉන්නේ කියලා. පහළ. ඔය අපෙන් අහන්නේ දෙකට වඩා අඩු ප්‍රස්ථාර කොටස ගැන. දෙකට වඩා අඩු වෙන්න පටන් ගන්න මෙතනින්. අවසාන වෙන්නේ මෙතනින් මේ සම්පූර්ණ කොටසම දෙකට වඩා අඩුයි. මේ සම්පූර්ණ කොටසම දෙකට වඩා අඩුයි. නිසා මෙතන අගයක් ඕන මෙතන අගයක් ඕන. හරි. කො බාන කාටද කියන්න බෑද? මට නම් උක හරියට මට ඔක උත්තරේ ගන්න බෑ. මොකද මේකේ කොටු නෑනේ. කොටු කීයද කියලා හොයාගන්න මට අමාරුයි. ඍණ 2.2 ධන 2.2. ඔව්. ඒක නම් වෙන්න පුළුවන් ඈ. හරි. එහෙනම් මම උත්තරේ ගන්න මෙන්න මෙහෙමයි ඈ. මෙතන x වලගේ ඍණ 2.2 x ධන 2.2. මේක යටින් සමාන ලකුණු දානවා. මෙතන සමාන ලකුණක් තියෙන නිසා. එහෙනම් මෙන්න මේක තමයි උත්තරේ. රේඛාව වැන්දා x අක්ෂය මේ මෙතන කැපෙන අගයන් දෙකෙන් x අක්ෂයෙන් උත්තර ගත්තා මේ. ඒ කියන්නේ මෙතන x වලගේ ඍණ 2.2 මෙතන x වලගේ ධන 2.2. හරි. ඕක තමයි උත්තරේ. දැන් හොයන විදිහයි මම කියලා දුන්නේ. ඒ කියන්නේ ඕක ඔයාලට මේ ඇත්තටම මේ ක්‍රමේ නිකන් තේරුම් ගත්තත් පුළුවන්. ඇත්ත කතාව නම් මෙයාට වඩා පහළ ප්‍රස්ථාර කොටස පටන් ගන්න මෙතන. එතන x වලගේ ඍණ 2.2. ඒ කොටස අවසාන වෙන්නේ මෙතනින්. මොකද මේ පැත්තට යන්නේ. මෙතන x වලගේ ධන 2.2. එහෙනම් පටන් ගන්න තැන x වලගේ ලිව්වා, අවසාන වෙන තැන x වලගේ ලිව්වා. සමාන ලකුණු දානවා. මෙතන සමාන ලකුණක් තියෙන නිසා. හරි. තව හතරේ තව බලමු. තව එක ප්‍රශ්නයක් තියෙනවා වලට කියලා දෙන්න. අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම්. දැන් මේක අමුතුයි. එයි පළවෙනිම ගානනේ. ඕක ගණන් නේද? මුලින් ප්‍රස්තාර දෙන්න සමහර ළමයිට අමුතු වුණානේ. දැන් ප්‍රස්තාර දෙන එක හරි කියන්නේ. දැන් මේවත් තව ඉස්සරහට හරියනවා ඈ. හරි. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ඔබ ඇති සිතය
ඔබ ඇඳි සිතය ඔබ ඇඳි සිතය ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කළ විට ඒ කියන්නේ උඩට තල්ලු කරනවා ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කළ විට ඔබ ඇඳි සිතය ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කළ විට ලැබෙන සිතයේ සමීකරණය ලියන්න. ඔබ ඇඳි සිතය ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කළ විට ලැබෙන සිතයේ සමීකරණය ලියන්න. ලැබෙන සිතයේ සමීකරණය ලියන්න. ලැබෙන සිතයේ සමීකරණය ලියන්න. හරි. බලමු මොකද උනේ කියලා. දැන් ඔයාලා මේක මෙහෙම්මම තියාගෙන උඩට දෙකක් කියනවා. එතන බලන්නකො වෙන වැඩේ. සරලවම කියලා දෙන්නම්. දැනට ඉන්න කෙනා මෙයාට. දැනට තියෙන කෙනා මෙයා. දෙකක් උඩට එනවා කියන්නේ ඍණ 3 ගාව තියෙන කෙනා හොඳට අහන්න. ඍණ 3 ගාව තියෙන කෙනා එකක් උඩට ආවොත් ඍණ 2 ගාවට එනවා. තව එකක් උඩට ආවොත් ඍණ 1 ගාවට එනවා. එහෙනම් දෙකක් උඩට තල්ලු කරනවා කියන්නේ ඍණ 1 ගාවට ඇවිදින් නතර වෙනවා. ඕක තමයි සමීකරණ. y සමානයි x වර්ගය ඍණ 1යි. ඔහොම නතර උඩට තල්ලු කරපු කෙනා පහ දක්වාම ආවනම් ඒ කියන්නේ ඒකක 8ක් උඩට තල්ලු කරා නම් y සමානයි x වර්ගය ධන 5යි. 8ක් තල්ලු කරොත් පහ ගාවට එනකම් එනවා. එහෙනම් ධන 5 දානවා. දෙකක් තල්ලු කරොත් ඍණ 1 ගාවට එනකම් එනවා. එහෙනම් ඍණ 1 දැම්මා. ඔච්චරයි. ඔයාලට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන ප්‍රශ්න ඔච්චරයි. හරි? විභාගෙට ඔක්කොම එන්නේ ඔය වගේ කිහිපයක් එන්නේ. හරි. ඉගෙන ගන්න තියෙන ප්‍රශ්න ඔච්චරයි. අය අලුත් දේවල් නැහැ. එහෙනම් අපි තව මේ જાතියම ගානක් හදනවා. ඔය ප්‍රශ්නම මම ඔයාලට දෙනවා. මේක දිහා බලාගෙන හරි තනියෙන් උත්තර ගන්න. හරි. අලුත් පිටුවකට යන්න. අලුත් පිටුවකට ගිහිල්ලා යන්න. මේකෙනුත් ප්‍රශ්න විසඳේ. තව ප්‍රශ්න තියෙනවා. තව මේක 100% විසඳිලා නැහැ. එහෙම විසඳන්න බෑ. හරි ලියන්න. y සමානයි x වර්ගය ඍණ 5. y සමානයි x වර්ගය ඍණ 5. හරි? මොකුත් ලියන්න ඕනේ නැහැ. වගුව ගහගන්න. ඊට පස්සේ මම මේකේ වගුවේ 30 තැන් ටික දෙනවා ඈ. හරි. මෙතෙන් එන්න ඕනේ 3 වර්ගය 9නේ. 9න් 5ක් 4. 2 වර්ගය 4නේ. 4න් 5ක් ඍණ 1යි. 1 වර්ගය 1නේ. 1න් 5ක් ඍණ 4යි. මෙතෙන්ට ඍණ 5 එන්න ඕනේ. හරි. දැන් ඔයාලා ප්‍රශ්න ටික ලියා ගන්න. වගුව ගහගන්න ඉඳ තියාගත්තානේ. හරි. දැන් පළවෙනි ප්‍රශ්න ලියා ගන්න පස්සේ වගුව පුරව ගන්නවා. පළවෙනි ප්‍රශ්නට යන්න.
හරි. ඊළඟ පළවෙනි ප්‍රශ්නය. ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. දෙක සමමිතික අක්ෂයේ සමීකරණය. සමමිතික අක්ෂයේ සමීකරණය. සමමිතික අක්ෂයේ සමීකරණය. පළවෙනි එක මොකද්ද? ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. දෙක සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න. සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න. සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න. අවම අගය ලියන්න. අවම අගය ලියන්න. අවම අගය ලියන්න. අවම අගය ලියන්න. ඊගොල්ලෝ ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න. ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න. ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න. ඊළඟට ඍණව වැඩි වන x වල අගය පරාසය ලියන්න. 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 ඊළඟ එක y අඩු හෝ සම ඍණ 3. y අඩු හෝ සම ඍණ 3.
වන x වල අගය පරාසය ලියන්න. කලින් ප්‍රශ්න බල බල කරන්න ගමන්නේ. y අඩු හෝ සම ඍණ 3 වන x වල අගය පරාසය ලියන්න. y අඩු හෝ සම ඍණ 3 වන x වල අගය පරාසය ලියන්න. ඊළඟ එක x වර්ගය ඍණ 5 සමානයි බිඳුව. x වර්ගය ඍණ 5 සමානයි බිඳුව සමීකරණයේ මූල සොයන්න. x වර්ගය ඍණ 5 සමානයි බිඳුව සමීකරණයේ මූල සොයන්න. x වර්ගය ඍණ 5 සමානයි බිඳුව සමීකරණයේ මූල සොයන්න. අන්තිම ප්‍රශ්නය ඔබ ඇඳි ශ්‍රිතය ප්‍රස්ථාරය ඒකක 3ක් ඉහළට විස්ථාපනය කළ විට ඔබ ඇඳි ප්‍රස්ථාරය ඒකක 3ක් ආයෙ කියන්නකෝ. ඔබ ඇඳි ප්‍රස්ථාරය ඒකක 3ක් ඉහළට විස්ථාපනය කළ විට ලැබෙන ශ්‍රිතයේ සමීකරණය ලියන්න. ලැබෙන ශ්‍රිතයේ සමීකරණය ලියන්න. ලැබෙන ශ්‍රිතයේ සමීකරණය ලියන්න. හරි. මේ පාඩමට ඔයාලට දෙන ටියුට් එකක් තියෙනවා. ඒකේ මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අපි ඒක සාකච්ඡා කරනවා ලබන සතියේ. මම ලැබෙන්න සලස්සන්න. හොඳද? මේ ප්‍රශ්නේ කලින් ප්‍රශ්නේ දිහා බලාගෙන හරි වැඩ ටික ඉවර කරලා තියන්න. හරි? ප්‍රස්තාර පොත ලබන සතියේත් ඕනේ. හරි. එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. හරි. ආයුබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයෙත්